නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. මාගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ගෞරවාදර වන්දනාව වේවා. සාදු සාදු සාදු. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වතුනි, අද දවසේ මේ උතුම් සද්ධර්ම දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ පින්වත් ඩිනාලි දබරේරා ඩයාන් දබරේරා නුවන්ද සිල්වා යන පින්වත් පිරිස විසින් විශේෂයෙන් දෙසැම්බර් මාසේ 17 වන දිනට උපන්දිනය සමරන පින්වත් තිස්ස දබරේරා පියාණන්ට සහ ශ්‍යාමලී කපුරු බණ්ඩාර මෑණියන්ට ඒ දෙමාපියන්ට කායික මානසික සැප සැහැල්ලුව නිදුක් නිරෝග සුවය සැලසේවා කියන ප්‍රාර්ථනාවෙනුත් ඒ වගේම පින්වත් ඩිනාලි දබරේරා සහ නුවන්ද සිල්වා යන දෙපළට මේ උතුම් ධර්ම දානමය පින දරු සම්පතක් ලැබීම පිණිස හේතු වේවා කියන උතුම් ප්‍රාර්ථනාවෙන් අද දේශනාවට ඒ පින්වතුන්ලා දායකත්වයේ දරනවා. පින්වතුනි, ලැබීම නොලැබීම කියලා කියන්නේ මේ ලෝකයේ ජීවත් වෙන හැම දිනාගේ ජීවිතවලට තියෙන එකක්. ඒ කියලා කිව්වේ මේ ලෝකේ ජීවත් වෙන හැම කෙනෙකුටම ඇතැම් දේ ලැබිලා තියෙනවා. හැබැයි ඇතැම් දේ ලැබිලා නැහැ. නොලැබුණු දේ පැතීම කියන එක ජාති ආගම් කුලමල ભેදයකින් තොරව හැම දිනා ළඟම තියෙන එකක්. හැබැයි තමන් නොලැබූ දෙයක් ලැබීම පිණිස සාමාන්‍ය මිනිස්සයා මේ නොයෙක් දේ කරනවා. මට මේ ලැබිච්ච නැති දේ මං මෙහෙම ලබා ගන්නවා කියලා මිනිස්සු තෝරගන්න වැඩපිළිවෙළවල් ගොඩක් වෙලාවට අධාර්මිකයි. මිනිස්සු තෝරගන්න වැඩපිළිවෙලින් ගොඩාක් වෙලාවට තමන්ගේ ජීවිතේට අයහපතක්, තමන්ගේ ජීවිතේට විපතක් තමයි උපදින්නේ. නොලැබුණු දේවල් ලබා ගැනීම පිණිස කියලා මිනිස්සු සමහර වෙලාවට ධාර්මිකවත් අධාර්මිකවත් ධනය හම්බ කරන්න මහන්සි ගන්නවා. ඊළඟට දැහැමින් හෝ අදැහැමින් දියුණු වෙන්න කල්පනා කරනවා. ඊළඟට නොලැබිච්ච දේ මන් ලබා ගන්නවා කියලා මොකක් හෝ ක්‍රමයකින්, ඒ ක්‍රමේ කුසලයක්ද අකුසලයක්ද මේ කිසිම විමසීමකින් තොරව මිනිස්සු තමන්ගේ ජීවිතේ කටයුතු කරනවා. හැබැයි පින්වතුනේ, බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ ශ්‍රාවකයා ගැන මෙන්න මෙහෙම දේශනා කළා. න අත්ථ හේතු න පරස්ස හේතු. ඔහු තමා නිසාවත් තමන්ගේ ජීවිතේ පාපයකට නැඹුරු කරගන්නේ නැති කෙනෙක්. ඔහු අනුන් නිසාවත් තමන්ගේ ජීවිතේ පාපයකට නැඹුරු කරගන්නේ නැති කෙනෙක්. න පුත්ත මිච්ඡය, අඩුගානේ ඔහු තමන්ගේ දරුවෝ නිසාවත් තමන්ගේ ජීවිතේ පාපයට නැඹුරු කරගන්නේ නැති කෙනෙක්. න ධනං න රට්ටං, ධනය නිසාවත් රට රාජ්‍යයක් නිසාවත් ඔහු තමන්ගේ ජීවිතේ පාපයට නැඹුරු කරගන්නේ. න අධම්මේන සමිද්ධි මත්තනෝ,
අධාර්මික ක්‍රමයකින් වැරදි ක්‍රමයකින් ලැබෙන සමෘද්ධියක් ලැබෙන දියුණුවක් ඔහුට වැඩකුත් නෑ. සීලවා බුදුරජාණන් වහන්සේ වදාලා අන්නේ බඳු තැනැත්තා සීලවන්තයාය. පඤ්ඤවා ප්‍රඥාවන්තයාය. ධම්මිකෝ සියා ඔහුට ධාර්මික කෙනා කියා කියනු ලැබේ. එතකොට බලන්න බුදුරජාණන් වහන්සේගේ අවවාදය කොයි තරම් සුන්දර එකක්ද. මේ අවවාදය නොලැබිච්චි මේ ලෝකයේ මිනිස්සු නොයෙක් උපායන්ගෙන් තමන්ට නොලැබුණු දේවල් කෙසේ හෝ ලබා ගන්නෙමි කියලා. මේ අවුරුදු 60 70ක් 80ක් ඇතුලේ තමන්ට නොලැබුණු දේ ලබා ගන්නට කියලා යොමු වෙන දේවල් වලින් පිංගුතුනි සමහර වෙලාවට මුළු සංසාර ගමනම දුක්ඛිත තැනකට ඇදගෙන වැටෙනවා. මේ අපගේ මාතෘ භූමිය ගත්තත් මේ බුද්ධ රත්නය, ධර්ම රත්නය, සංඝ රත්නය ඒ තෙරුවනේ පිහිට ලබන්න පුළුවන් උතුම් පුණ්‍ය භූමියේ ජීවත් වෙන මිනිස්සුන්ගෙමුත් බොහෝ දෙනෙක් ගත්තාම තමන්ට නොලැබුණු දේවල් ලබා ගන්නට කියලා එක එක දේවල් කරනවා. ඒ නොලැබුණු දේවල් ලබා ගන්නට එක එක දේවල් කරන අතරේ මිනිස්සු නොලැබුණු දේවල් ලබන්නෙමි කියලා යොමු වෙන එක පැත්තක් තමයි පින්වතුනි නොපෙනෙන ලෝකෙන් උදව් ලබා ගැනීම. තමන් මේ කැමති දෙයක් පතාගෙන නොපෙනෙන ලෝකයක් එක්ක ගනුදෙනු කරන්නට ගොඩාක් මිනිස්සු පෙළඹෙනවා. හැබැයි මේ පෙළඹෙන පෙළඹිල්ලේ මේ නොපෙනෙන ලෝකය ගැන කිසිවක් නොදැන තමයි ඔවුන්. ඒ තමන් කැමති දේ පතාගෙන ඒ වගේ කටයුතු වලට යොමු වෙන්නේ. පින්වතුන්ලාට පේනවනේ. ඊළඟට මේ පළතුරු වට්ටි අරගෙන බලිතොවිල් කරගෙන මේ නොයෙක් ක්‍රමවලින් නොලැබුණු දේවල් ලබා ගන්නට නොපෙනෙන ලෝකෙත් එක්ක ගනුදෙනු වලට මිනිස්සු පෙළඹෙනවා. ඒ පෙළඹෙන දෙයින් මේ නොපෙනෙන ලෝකයක් එක්ක අමනුෂ්‍යයොත් එක්ක හදාගන්න සම්බන්ධකම් වලින් සමහර වෙලාවට එතනින් එහා මේ මනුස්ස ලෝකෙන් පස්සේ ජීවිතේ දුකෙන් දුකට ඇදගෙන වැටෙනවා. නොපෙනෙන ලෝකයේ කිව්වහම පින්වතුනි ඔය පළතුරු වට්ටි අරගෙන ගිහිල්ලා පුද පඬුරු ගැට ගහලා සම්බන්ධ වෙන්න හදන නොපෙනෙන ලෝකේ ගොඩාක් වෙලාවට නීච බලවේග තමයි මේ මනුස්සයාට සමීප වෙන්නේ. නීච බලවේගයක් එක්ක සම්බන්ධ වුණොත් අපේ ජීවිතේ නීච තැනකට අනතුරුදායක තැනකටම වැටෙනවා. හැබැයි මේ ලෝකේ තියෙනවා නොපෙනෙන බලවේගයක්. මනුස්සයාගේ හිතසුව කැමති. ඒ මනුස්සයාගේ හිතසුව කැමති නොපෙනෙන බලවේගයට අපි කියනවා දෙවිවරු කියලා. යම් කෙනෙකුට දෙවිවරුන්ගේ උපකාර ලැබෙනවා නම් යම් කෙනෙකුට දෙවිවරුන්ගේ බැල්ම දෙවිවරුන්ගේ ආශිර්වාදය ලැබෙනවා නම් මොනවා වේද? බුදුරජාණන් වහන්සේ දේශනා කළා දේවතානුකම්පිතෝ පෝසෝ සදා භද්‍රානි පස්සති. මහණෙනි දෙවියන්ගේ අනුකම්පාව යම් පුරුෂයෙක් ලබන්නේ නම් ඔහු ඒකාන්තයෙන් ජීවිතේ යහපත දකින්නේය. එහෙනම් මිනිස්සුගේ ජීවිතේ මේ දෙවිවරුන්ගේ ආශිර්වාදයේ ලබන දෙවිවරුන්ගේ උපකාරයේ ලබන දෙවියන්ගේ බැල්ම ලබන එකක් බවට පත් වුණත් ඒ මිනිස්සුගේ ජීවිතේට යහපත සැලසෙනවා. කොහොමද පින්වතුනි අපි දෙවියන්ගේ ආශිර්වාදය හැබැයිම දෙවිවරුන්ගේ ආශිර්වාදය හැබැයිම දෙවිවරුන්ගේ උපකාරය ලබන්නේ? හොඳට මතක තියාගන්න. දෙවිවරු සම්බන්ධ වෙන්නේ පින්වතුනි පළතුරු වට්ටියක් එක්ක නෙමෙයි. අපේ අය සමහර ලාවට දෙවිවරු සම්බන්ධ කරගන්නට කියලා විශාල පළතුරු වට්ටි උස්සගෙන ගිහිල්ලා දේවාල ගානේ රස්තිය අද වෙනවා. හොඳට අපි මතක තියාගත යුතු එක දෙවිවරු සම්බන්ධ වෙන්නේ පළතුරු වට්ටි එක්ක නෙමෙයි. දෙවිවරු සම්බන්ධ වෙන්නේ පුද පඬුරු එක්ක නෙමෙයි. දෙවිවරු හැමතිස්සෙම සම්බන්ධ වෙන්නේ ගුණ ධර්මයක් එක්කයි. ගුණ ධර්මයක් එක්ක දෙවිවරු සම්බන්ධ වෙනවා. එක අවස්ථාවක මේ දෙදෙව් ලෝකාධිපති ශක්‍ර දේවේන්ද්‍රයා යම් කිසි ගමනක් යෑම පිණිස
තමන්ගේ රථාචාර්ය කවුද සක්දිවිදුගේ රථාචාර්ය මාතලී. මාතලී දේවපුත්‍රයාට කිව්වා මාතලී රථය සූදානම් කරන්න. ඉතින් මාතලී සක්දිවිදුගේ රථය සූදානම් කරලා සක්දිවිදුට කියනවා දේවේන්ද්‍රය ගමනට රථය සූදානම්. එතකොට සක්දිවිදු රථය ළඟට ආවා. ඇවිල්ලා මේ රථයට ගොඩ වෙන්න කලින් සක්දිවිදු මේ පොළොවේ දණක් නවලා වන්දනා කළා. එතකොට ඒ වන්දනා කරනකොට කිසි කෙනෙක් අවට පේන්න නැහැ. මාතලී අහනවා දේවේන්ද්‍රය ඔබ තමයි දෙදෙව්ලොවටම අධිපතියා. දෙදෙව්ලොවටම අධිපති වන ඔබ මේ කාටද වැන්දේ? කිව්වා මාතලී මේ මනුස්ස ලෝකේ ඉන්නවා ඇතැම් ස්ත්‍රීන් ඇතැම් පුරුෂයන්. ඒ අය මව්ට සලකන්නේය. ඒ අය පියාට සලකන්නේය. ඒ අය සීලාදී ගුණධර්මයෝ පුරන්නේය. මාතලී මාගේ මේ වන්දනාව ඒ අයටයි. එතකොට මනුස්ස ලෝකයේ ගුණධර්මයක් ආරක්ෂා කරන කෙනෙකුට දෙවිවරුන්ගේ වන්දනා ලැබෙනවා නම් දෙවියන්ගේ ආශිර්වාදය ආරක්ෂාව රැකවරණය ලැබෙනවා කියන එක ගැන කවර කතාද? ඒ නිසා පින්වතුනි ජීවිතේ යහපතට පමුණවා ගන්නට කැමති කෙනෙක් ඒ ජීවිතේ යහපත කරා අරගෙන යන ගමනේ තමන්ට තමන්ගේ ජීවිතේට මේ යහපත් බලවේගවල ආරක්ෂාව රැකවරණේ උපකාරය පතනවා නම් එයා කළ යුත්තේ තමන්ගේ ජීවිතේ ධාර්මිකව ගත කිරීමයි. ඒක අතීතයේත් එහෙමයි. ඒක වර්තමානයේත් එහෙමයි. ඒක අනාගතෙත් එහෙමයි. මේ ගැන කියනකොට පින්වතුනි අතීතයේ හරි අපූර්ව සිදුවීමක් සිද්ධ වුණා. මේ සිදුවීම වදාළේ සියල්ල දන්නා සියල්ල දක්නා අපගේ මහා කාරුණික බුදුරජාණන් වහන්සේ විසින්. ඈත අතීතයේ තිබුණා මිථිලා කියලා නගරයක්. ওই මිථිලාවේ රාජ්‍ය කළා සුරුචි කියලා මහා රාජෙක්. ওই සුරුචි මහ රජුරවන්ට දහසේ දහසක් කාන්තාවන්ගෙන් යුතු මහා අන්තපුරයක් තිබුණා. ඔය අන්තපුරේ ප්‍රධාන බිසව ඒ අන්තපුර බිසවුන් වහන්සේලා අතරේ ඉන්න ප්‍රධාන බිසවට කියනවා රජුගේ අගබිසව. මේ අගබිසවගේ නම සුමේධා. දැන් මේ රජුරුව මිථිලාවේ සුරුචි රජුරුව සුමේධා නම් වූ අගබිසවද සහිත දහසේ දහසක් ස්ත්‍රීන්ගෙන් යුතු අන්තපුරයක් එක්ක මේ රාජ්‍යයේ ඉන්නවා. හැබැයි මේ රාජ්‍යයේ මෙහෙම කාලේ ගත වෙනකොට රාජකීය පිරිසටත් රටවැසියටත් ලොකු ප්‍රශ්නයක් වුණා. මෙච්චර විශාල අන්තපුරයක් ඉඳලත් මේ රජුරවන්ට ඒ කියන්නේ මේ රාජ්‍යයට රජුගෙන් පුතෙක් ලැබුණේ නැහැ. එතකොට ස්ත්‍රීන් ඉන්නවා දහසේ දහසක්. නමුත් එක්කෙනෙකුටවත් පුත්‍ර ලාභයක් නැහැ. දරුවෝ ලැබෙන්නේ නැහැ. ඒතකොට දරුවෙක් ලැබෙන්නේ නැහැ කියලා කියන්නේ රාජ්‍යයක් ඉස්සරහට අරගෙන යන්න ලොකු ප්‍රශ්නයක්. එතකොට මේක රාජ සභාවේ කතා වෙන දෙයක් බවට පත් වුණා. රාජ සභාවේදී රාජකීය උපදේශකවරු කියනවා රජතුමනි ඇතැම් වෙලාවට මේ පුත්‍ර ලාභයන් වත්පිරීමෙන් ලැබෙනවා. ඒ නිසා මේ විසවුන් වහන්සේලාට විශේෂ වත්පුරන්ට කියලා කියන්න වෙයි කියලා. එතකොට ඔන්න සුරුචි රජුරුව තමන්ගේ බිසවුන් වහන්සේලා ටික කැඳවලා කිව්වා. එහෙනම් මේ බිසවුන් වහන්සේලා සියලු දෙනා පුත්‍රයෙකු පතාගෙන වත්පුරන්න පටන් ගන්න කියලා. දැන් වත්පුරන්න කියලා කිව්වහම නොයෙක් මාර්ගවලට මේ දහසේ දහසක් බිසවුන් වහන්සේලා යොමු වුණා. එතකොට ඒ කාලේ තිබුණ එක එක දේවල් මේ බිසවුන් වහන්සේලා කරන්න පටන් ගත්තා. ඉතින් ඇතැම්මු ඔන්න මේ පළතුරු වට්ටි ආදී උස්සගෙන ගිහිල්ලා යාදිලි කරන්න පටන් ගත්තා. ඇතැම්මු පුද පඳුරු ගැට ගහගෙන ඒ ගැට ගහගත්ත ඒවාට අනුව පේවෙන්න පටන් ගත්තා. ඊළඟට ඒ කාලේ තියෙනවනේ පින්වතුනි ගෝවෘත අජවෘත ආදී නානා වෘත ඇතැම්මු මේවා සමාදන් වුණා.
හැබැයි අග්‍ර මහේසිකාව වුණේ සුමේධා. සුමේධා ඥානවන්තයි. පින්වතුනි මේ බුද්ධෝත්පාද කාලයක් නෙමෙයි. බුද්ධෝත්පාද කාලයක් නොවුනත් සුමේධාට තිබුණා නුවණ. සුමේධාව කල්පනා කරනවා පුත්‍ර ලාභය කියන එක, මේ දරුවෝ ලැබෙනවා කියන එක මේ සමහර වෙලාවට අපි බලාපොරොත්තු වෙන කාලයටම සිද්ධ වෙන එක නෙමෙයි. අපි බලාපොරොත්තු වෙන විදිහටම සිද්ධ වෙන එකකුත් නෙමෙයි. ඇතැම්මුන්ට හැමෝටම මේ දරුවෝ ලැබෙනවා කියලා එකකුත් නැහැ. එතකොට මම මේ පුතෙක් පතාගෙන මං දරුවෙක් පතාගෙන කියලා මම මගේ ජීවිතේ අදහැමි විදිහකට ගත කළොත් ඒකෙන් නම් මට යහපතක් වෙන එකක් නැහැ. ඒ නිසා මම පුතෙක්ව පතාගෙන යහපතම කරන්න ඕන කියලා හිතුවා. බලන්න සුමේධාවට හිතිච්ච එක. සුමේධා හිතුවා පුතෙක් පතාගෙන මම යහපත් දෙයක්ම කරන්න ඕන කියලා. සුමේධාව යහපත් ප්‍රතිපදාවකම හික්මුණා. ඒ යහපත් ප්‍රතිපදාව කොමක්ද කියලා අපි මේ කතාව ඉගෙන ගන්නකොට අපිට ඉගෙන ගන්න පුළුවන්. ඒ යහපත් ප්‍රතිපදාවේ හික්මමින් දැන් ඔන්න සුමේධාව බොහෝම යහපත් ප්‍රතිපදාව හික්මෙනවා. අනිත් දහසේ දහසක් කාන්තාවෝ එක එක ප්‍රතිපදාවල හික්මෙනවා. ඔහොම පින්වතුනි කාලේ ගත වුණා අවුරුදු දසදහසක්. මේක දීර්ඝායුෂ තියෙන කාලයක් නේ. අවුරුදු දසදහසක් ගත වුණා. අවුරුදු දසදහසක් ගත වෙනකොට ඕන්න දෙදෙව් ලෝකාධිපතිව හිටපු ඒ සක්‍ර දේවේන්ද්‍රයාගේ පඬුපුල් අස්න රත් වෙනවා. සක්දෙවිඳුගේ පඬුපුල් අස්න රත් වෙන්නේ කවුරු හරි විශේෂ කෙනෙක් කැප වෙලා ගුණයක් පුරනවා නම්. එතකොට සක්දෙවිඳු බැලුවා මොකෝ මේ කවරෙක්ද මේ දෙවියන්ගේ පඬුපුල් අස්න දැවෙන්න තරම් ගුණ පුරන්නේ. එතකොට සක්දෙවිඳු දකිනවා මිථිලාවේ අග්‍ර මහේසිකාව ඇය සුමේධා. ඇය දරු සම්පතක් පතාගෙන බොහෝසේ ගුණම පුරන්නේය. බොහෝසේ ධර්මානුකූල දිවියක්ම ගත කරන්නේය. ඒ සක්දෙවිඳු තීරණය කළා මේ සුමේධාවට දරු සම්පතක් ලබලා දෙන්න. එතකොට බලන්න දෙවියන්ට ඒ දේ දැනෙන්න සුමේධාවට කොච්චර කාලයක් නේ, කොච්චර කාලයක් තමන්ගේ ජීවිතේ ධර්මානුකූල වැඩපිළිවෙලක් තුලම හික්මවා ගන්න සිද්ධ වුණාද? ඒ ධර්මානුකූල වැඩපිළිවෙල තුලම සුමේධා ඉන්නකොට ඒ සුමේධාවගේ ගුණ සුගන්ධය දෙවියන්ට ආග්‍රහණය වුණා. සාමාන්‍ය පින්වතුනි මිනිස්යාගේ ශරීරයෙන් හමන යම් කිසි ගන්ධයක් දෙවියෝ කිසිම ගන්ධයක් ප්‍රිය කරන්නේ නැහැ. අටුවාවේ තියෙනවා යොදුන් 20000කටත් දෙවියන්ට මේ මිනිස්යා පිළිකුල් කියනවා. ඒකට හේතුව මේ මිනිස්යාගෙන් එන මනුස්ස ගන්ධය. දෙවිවරු කියලා කියන්නේ අපිට වඩා සැප බහුල පිරිසක්. ඒ සැපයෙන් බහුල දෙවිවරු ඉහළ දිව්‍ය ලෝකවල වාසය කරනකොට ඒ දෙවියන්ට මේ දහඩිය දමන මිනිස්යාගේ මිනිස් සිරුර කියලා කියන්නේ සුවඳක් නෙමෙයි, මොන සුවඳ වර්ග අපි ගාගෙන හිටියත් දෙවිවරුන්ට ඒක ගන්ධයක්. හැබැයි එලෙස මිනිස්යාව මේ පිළිකුල් කරන දෙවිවරු යොදුන් 20000කටත් දුරස් කරන දෙවිවරු යම් මිනිස්සෙක් ගුණ පුරනවා නම් ඒ ගුණ සුගන්ධයට ඒ මිනිසයාට සමීප වෙනවා. එතකොට මේ සක්දෙවිඳු සුමේධාවට සමීප වෙන්න තීරණය කළේ මොකෝ? ඒ සුමේධාව ළඟ තිබුණ ගුණ සුගන්ධය නිසා. හරි අසිරියක් වුණා. අහස් ගැබේ ඍෂිවරයෙක් පහළ වුණා. මේ ඍෂිවරයා අහසේ පළගක් බැඳගෙන මිථිලාවේ රජමාලිගාවේ අහස උඩ ඉන්නවා. ඉඳලා මේ ඍෂිවරයා කියනවා මම පුත්‍රයෙකු ලබා දෙන්න කැමතියි. මේ මිථිලාවේ කාලයක් පුත්‍ර සම්පත්තියක් පතාගෙන ඉන්නවා බොහෝ කාන්තාවෝ.
මම කැමති කාන්තාවකට පුත්‍ර සම්පත්තිය පුත්‍ර ලාභයක් දෙන්න. හැබැයි මේ පුත්‍ර ලාභය ලබන්නට නම් විශේෂ වත්පූර්ණය කරලා තියෙන්න ඕන. එතකොට අර ඔක්කොමලා ටික කිව්වා අපි විශේෂ වත්පූර්ණය කළා අවුරුදු ගාණක්. එතකොට මේ අහසේ ඉන්න ඍෂිවරයා අහනවා නුඹලා පූර්ණේ කරපු වත් මොනවාද කියලා. එතකොට ඉතින් මේ කාන්තාවෝ ටික තම තමන් කරපු කියපු ඒවා කොහොම කියාගෙන ගියා. අර අහසේ ඉන්න ඍෂිවරයා මේ ඔක්කොම ටික ප්‍රතික්ෂේප කළා. අවසානයේ ඉතිරුණා සුමේධා. සුමේධාව හරීම ලස්සනයි. තමන් පුත්‍රලාභය පතාගෙන පුරපු වත ගැන කියපු විදිහ. මේ පින්වතුනි මේ ඔබට මා කියලා දෙන්නේ සුරුචි ජාතක කතාවේ සිදුවීම. මේ ජාතක කතාව දීර්ඝ ජාතකයක්. මම මේ කෙටි කරලා ඔබට අවශ්‍ය කාරණේ මෙතනදී මේ ධර්ම දේශනාවේදී ඉස්මතු කළ යුතු කාරණේ තමයි ඔබට මේ පැහැදිලි කරලා දෙන්නේ. සුමේධාව අහසේ ඉන්න ඍෂිවරයාට මේන්න මෙහෙම තමයි තමන් පුරපු ගුණ ටික කියන්නේ. කියනවා ඍෂිතුමනි මම සුරුචි රජුරුවන්ගේ පළමුවෙනි බිරිඳ වූ අග්‍ර මහේසිකාව. යම් දිනක සුරුචි රජුරුව මාව කැඳාගෙන ආවද ඒ කැඳවගෙන ආපු දවසේ ඉඳලා මේ වෙනකොට අවුරුදු දසදහසක් ගත වෙලා. එතකොට මේ යුග ජීවිතයට අවුරුදු කීයද පින්වතුනි? අවුරුදු දසදහසක යුග ජීවිතයක්. ඍෂිතුමනි මම මේ සුරුචි රජතුමන්ගේ අග්‍ර මහේසිකාව විදිහට යම් දවසක මේ රාජ මන්දිරයට පැමිණියාද එදා සිට මේ දක්වා කාලය පුරාවට මාගේ ස්වාමි පුරුෂයා වන සුරුචි රජු හැර වෙන පුරුෂයෙක්ව සිතකින්වත් පැතූ බවක් මා නොදනිමි. කායිකව වෙනස් පුරුෂයෙකු සමග වරදේ බැඳීමක් ගැන කවර කතාද? ඍෂිතුමනි බලන්න පින්වතුනි ඒ පුරපු ගුණයෙන් සත්‍යක්‍රියා කරනවා. කියනවා ඍෂිතුමනි මම මේ කියන්නේ සත්‍ය වචනයක්. මේ සත්‍ය වචනේ බලයෙන් පුත්‍ර ලාභය මටම ලැබේවා. මං කියන්නේ බොරුවක් නම් මගේ හිස මෙතනම හත් කඩකට පැලේවා කිව්වා. එතකොට එහෙම මේ අහසේ ඉන්න ඍෂිවරයෙකුගෙන් එහෙම කියන්ට තමන් පුරපු ගුණය ගැන තමන්ට කොච්චර ආත්ම විශ්වාසයක් තියෙන්න ඕනද? කියනවා මම මේ විදිහේ ජීවිතයක් ගත කළේ මේ ජීවිතේ ගත කරපු බව ඒකාන්ත සත්‍යයක්. ඒ සත්‍යයෙන් පුත්‍රලාභය මට ලැබෙන්න ඕන. මං කියන්නේ බොරුවක් නම් මගේ හිස හත් කඩකට පැලෙන්න ඕන කිව්වා. ඊළඟට කියනවා ඍෂිතුමනි මම මේ මගේ නිවස අත්හැරලා ස්වාමියාගේ නිවසට යම් දවසක පැමිණියාද ඒ ස්වාමියාගේ මවට හෝ පියාට හෝ ඒ දෙදෙනාගෙන් යම් කිසිවෙකුට අංශු මාත්‍ර හෝ අවනම්බුවක් වෙන විදිහට වරදක් වෙන විදිහට මං කටයුතු කරලා නැහැ. මම අවිහිංසාවේම ඇලුණු කෙනෙක්. මං හිතකින්වත් තව කෙනෙකුට හිංසා කරන්න ඕන කියලා හිතුවේ නෑ කියනවා. තමන්ගේ ස්වාමියාගේ මේ දෙමව්පියන්ට තමන්ගේ දෙමව්පියන්ට හා සැලකුවා කියනවා. ඒකාන්තයෙන් මගේ ජීවිතේ මං දැහැමින්ම ගත කළා කියනවා. ඒ දෙමව්පියන්ට මාගේ දෙමව්පියන්ට මින් දිවාරය දෙකේ අනලස්ව උවටෙන් කළා. ඍෂිතුමනි මේ විදිහේ ජීවිතයක් මං ගත කළා කියලා යමක් ඇද්ද? මා මේ පවසන්නේ සත්‍යයකි. මේ සත්‍ය වචනේ බලයෙන් මටම පුත්‍රලාභය ලැබේවා. මං කියන්නේ බොරුවක් නම් මගේ හිස හත් කඩකට පැලීේවා. ආන්න එහෙම කියනවා. ඊළඟට ඇය ගත කරපු සොඳුරු ජීවිතේ ඇය කියනවා මේ ඍෂිතුමනි මට මේ අන්තපුරේ මේ දහසේ දහසක්
ස්ත්‍රීන් එක්ක එකට ඉන්න සිද්ධ වෙලා. රජරුවන්ගේ අන්තපුර බිසෝරු අතර මං අග්‍ර කෙනා වුණාට මට ඉන්න සිද්ධ වෙලා තියෙනවා දහසේ දහසක් ස්ත්‍රීන් එක්ක. මෙසේ මේ දහසේ දහසක් ස්ත්‍රීන් සමග වාසය කරද්දී බලන්න දුෂ්කර දෙයක් කරනවා සාමාන්‍ය මිනිසෙකුට මේ කරන්න දුෂ්කර දෙයක් ගැන ඈ කියනවා. මම මේ අනෙක් ස්ත්‍රීන් කිසිම කෙනෙක් ගැන ඊරිසියාවක් හෝ ක්‍රෝධයක් හෝ මොහොතකටවත් ඇති කරගත් බවක් මා නොදනිමි. දැන් පින්වතුනි මේ කියන්නේ පොඩි කාලයක්ද? අවුරුදු දසදහසක්. මේ එක්කෙනෙක් දෙන්නෙක් ගැනද මේ කතාව? මෙතන ඉන්නවා දහසේ දහසක්. ඒ කිසිම කෙනෙක් ගැන ඊරිසියාවක්වත් ක්‍රෝධ සිතක්වත් මං ඇති කරගත්තේ නෑ කියනවා. මම ඈලාට හැම වෙලා හැම විටම හදවතින්ම හිතවත්ව කටයුතු කරා කියනවා. කිසිවෙක්ව අප්‍රිය කරලා සැලකුවේ නෑ කියනවා. හැමදාම මේ එකට ඉන්න කාන්තාවන්ට මං හදවතින්ම අනුකම්පා කළා කියනවා. ඒකලා අර වචනේම කියනවා ඍෂිතුමනි මේක සත්‍යයක්. මේ සත්‍යයේ වචනයෙන් ඒකාන්තයෙන් ওই පුත්‍රලාභය මටම ලැබේවා. මා කියන්නේ බොරුවක් නම් මගේ හිස හත් කඩකට පැලියේවා. ඊළඟට කියනවා ඍෂිතුමනි මම මේ රජමාලිගාව තුල යන්තාක් සේවක කාරකාදීන් ඉන්නවද? ඒ සේවක කාරකාදීන්ට මෙත් සිතින්ම කටයුතු කළා කියනවා. ඒ මෙත් සිතින්ම ඔවුන් කෙරෙහි කටයුතු කළා කියලා මං කියන්නේ යම් වචනයක් ඇද්ද? ඒ වචනය ඒකාන්ත සත්‍යයක්. මේ සත්‍යයේ ආනුභාවයෙන් ඔය පුත්‍රලාභේ මටම ලැබේවා. මම බොරු කියන්නේ නම් මගේ හිස සත් කඩකට පැලේවා. ඊළඟට අය කියනවා ඍෂිතුමනි මම දානයට ඊටාම ආසා කෙනෙක්. හැම කල්හි දානේ ඇලුණු සිතින් මම ශ්‍රමණ බ්‍රාහ්මණ ආදී සියලු දෙනාටත් යාචක කාරකාදීන්ටත් හැම කල්හි සතුටු සිතින් දම්පැන් පූජා කළෙමි. මෙසේ දානේ දුන් බවට මං කරන යම් ප්‍රකාශයක් ඇද්ද මේ සත්‍යයකි. මේ සත්‍යයේ බලයෙන් ওই පුත්‍රලාභේ මටම ලැබේවා. මා බොරු කියන්නේ නම් මාගේ හිස සත් කඩකට පැලේවා. ඊළඟට සුමේධාව අවසානයේට දැන් මම මේ ඔබට කියන්නේ මේ සුමේධා යමක් ප්‍රාර්ථනා කරමින් ඒ කියන්නේ ඇයට නොලැබිච්ච දේ තමයි පුත්‍රලාභය. එතකොට තමන්ට නොලැබුණු පුත්‍රලාභය පැතාගෙන ඇය ගත කරපු ජීවිතේ ලස්සන. මේ පින්වතුනි සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් වැඩ හිටපු යුගයක් නෙමෙයි. සාක්කාත ධර්ම විනයක් තියෙන යුගයක් නෙමෙයි. එහෙම කාලෙකත් ඇය කොච්චර දක්ෂ වුණාද? සුමේධ අවසානට කියනවා ඍෂිතුමනි මම සීලයක් පිරුවා. ඒ සීලෙන් යුක්තව මං වාසය කළා හැම පුරපෝය දවසකටම. හැම පුරපෝය දවසකටම මං සීලයකින් යුක්ත වුණා. ඒ සීලය ගැන මෙහි කියන්නේ මේ පෙහෙවස් සමාදන්ව වාසය කළා කියලා. ඒ කියන්නේ පෙහෙවස් කියලා කියන්නේ අපි පින්වතුනි ආජීව අෂ්ටමක කියලා කියන්නේ. ආන්නේ ආජීවක අෂ්ටමක සීලය තුළ යම් ගුණ පෙන්වනවද? ඒ ගුණධර්ම තමයි ඇය ආරක්ෂා කළේ. ඒ කියන්නේ ඇය කය සංවර කරගත්තා. ප්‍රාණඝාතය, සොරකම, සල්ලාලකම කියන එකකින් ඇය වැළකුණා. ඒ බ්‍රහ්මචාරීව ගත කළා. ඊළඟට ඇය හැම පුරපෝය දවසකටම බොරු, කේලම්, හිස් වචන, පරුස වචන කියන මේ වචනෙන් වෙන්න පුළුවන් අකුසල් වලින් වැළකීන්නේ කියලා සීලයක සංවර වුණා. ඊළඟට අය පිරිසිදු ආජීවයකින් මං ජීවත් වෙනවා කියලා මේ සීලයක සංවර වුණා. මේ සීලයෙන් සංවර වෙලා මං කාලය ගත කළා කියා යමක් ඇද්ද? මේ වචනේ සත්‍යයකි. මේ සත්‍ය වචනේ බලයෙන් ඍෂිතුමනි මටම ඔය පුත්‍රලාභය ලැබේවා. ඉතින් මා කියන්නේ බොරුවක් නම් මාගේ මේ වචනේ ආසත්‍යයක් නම් මගේ හිස හත් කඩකට පැලේවා කියලා මේ සත්‍යක්‍රියාවක් කළා ඇත්තටම.
මේ සත්‍යක්‍රියාව කරනකොට අර අහස් ගෙබේ ඉන්න ඍෂිවරයා, දැන් මේ ඍෂි වේසින් කවුද ඉන්නේ? සක්‍ර දේවේන්ද්‍රයා ඉන්නේ. ඒ සක්‍ර දේවේන්ද්‍රයා කියනවා රාජදුවනිය, ඔබ දැන් මා ඉදිරියේ යම් කිසි ගුණ රැසක් ඔබ සතුව ඇතැයි ප්‍රකාශ කළාද? පින්වත් රාජදුවනියනි, ඒ සියලු ගුණයෝ ඔබ තුළ තිබෙන්නේමය. එතකොට තමන් පුරපු ගුණ ගැන තමන් යම් විදිහකට දන්නවද? ඒ විදිහටම කවුද දැනගත්තේ? මේ සක්‍ර දේවේන්ද්‍රයාත් ඒ අග්‍ර මහේසිකාව වන සුමේදා පිරු ගුණ ගැන ඒ විදිහටම හිතින් හිත දැනගත්තා. දැනගෙන සක්දිවිඳු කියනවා, ඔබ යමක් පැවසුවාද ඒ ඔක්කොම මේ සත්‍යයක්මයි. ක්ෂත්‍රීය වංශික උසස් ජාතියකට අයත් අභිජාත වූ කීර්තිමත් වූ විදේහ රටවැසියන්ට ධර්ම රාජයෙක් බඳු වූ පුත්‍රයෙක් සුමේධාවෙනි ඔබට උපදින්නේය කියලා එදා සක්දිවිඳු පුත්‍ර වරය දුන්නා සුමේධාවට. ඇයි ඒ පුත්‍ර වරය සුමේධාවට ලැබුණේ? ඇය ධාර්මික වූ ජීවිතයක් ගත කරපු නිසා. එතකොට බලන්න පින්වතුනි, අතීතයේත් මේ දෙවියන්ගේ සිත, දෙවියන්ගේ මේ චිත්ත ප්‍රසාදයට යමෙක් ලක් වුණා නම් ලක් වුණේ ගුණ පුරුපු කෙනෙක්. වර්තමානයේ වුණත් යමෙක් දෙවියන්ගේ ප්‍රසාදයට ලක් වෙනවා නම් ලක් වෙන්නේ ගුණ පූර්ණී කරන කෙනෙක්, ගුණ ධර්මයන්ගෙන් යුක්ත කෙනෙක්. එතකොට දෙවියන්ගේ බැල්ම ලැබෙන්න නම් කෙනෙක් තමන්ගේ ජීවිතේ පුළුවන් තරම් ගුණවත් කරගන්න ඕන. තමන්ගේ ජීවිතේ ආපස්සට හැරි බල පුළුවන් තරම් ගුණවත් කරගන්න ඕන. ඒ ගුණවත් කර ගැනීම කියා යමක් ඇද්ද? ඒ ජීවිතේ ගුණවත් කරගන්නට ගන්නා වෑයමේදී පින්වතුනි, මේ අපේ ජීවිතේට නොපෙනෙන යහපත් බලවේගවල බැල්ම ආශිර්වාදී නිරන්තරයෙන් ලැබෙන්න පටන් ගන්නවා. ඒක එක වාසියක්. නැත්තම් අපි හිතමු අපිට යම් දෙයක් නොලැබී තියෙන්න හේතු වෙන්න පුළුවන් කර්මය. මේ සංසාර ගමනේදී අපට වැරදිච්ච තැනක් නිසා අපිට යම් නොලැබීමක් තියෙන්න පුළුවන්. දැන් අපි ගත්තොත් එහෙම මේ පුත්‍රලාභය කියන කාරණේම මුල් කරන් කතා කළොත්, බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලෙම හිටියා බෝධිරාජ කුමාරයා. ඉතින් බෝධිරාජ කුමාරයාත් ඒ බෝධිරාජ කුමාරයාගේ බිසවත් බිරිඳත් පුත්‍රයෙකුට කැමති වුණා. පුතෙක් ලැබෙනවා නම් කියලා ආස කළා. හැබැයි ඒගොල්ලන්ට ආසාව තිබුණාට ඒගොල්ලන්ට දරුවෙක් ලැබුණේ නැහැ. පස්සේ සියල්ල දන්නා සියල්ල දක්නා බුදුරජාණන් වහන්සේ වදාලා, ඒ පුත්‍රලාභය ඔබලට ලබන්න හැකියාව නැහැ. හේතුව මොකද්ද? සංසාර ගමනේ එද්දී බලවත් විදිහට ප්‍රාණඝාතය කරලා තියෙනවා. ඒ ප්‍රාණඝාතය ලෙස වුන් කරලා තියෙන්නේ එක් අවස්ථාවක මේ සසරේ එද්දී මේ දෙන්නාම ස්වාමි බිරිඳ වෙලා ඉපදෙලා තියෙනවා. නැවක නැගිලා යනකොට ඒ නෞකාව බිඳිලා මේ නොදන්නා දූපතකට ගොඩ ගැහුවා. ඒ දූපත කුරුළු දූපතක්. මේ කුරුළු දූපතේ කුරුළු පැටවුන්ගේ බිත්තර හරියට තිබුණා. එතකොට මේ ජෝඩුව මොකද කළේ? තමන්ගේ ජීවිතේ ගැට ගහ ගන්නටය කියලා අර කුරුළු බිත්තර අරගෙන ඒවා තඹ මේ ගිනි ගොඩක් ගහලා ඒවා තඹ කෑවා. එතකොට අර කුරුල්ලන්ගේ පැටවුන්ව නැසුවා තමන්ගේ ජීවිතේ පවත්ව ගන්නට. ඒක පින්වතුනි ධර්මයේද අධර්මයේද? ඒ අධාර්මික බවයි. ඥානවන්තයෙක් ඇද්ද මේ ලෝකේ? ඒ ඥානවන්තයා තමා නිසාවත් පවු නොකරන්නේය. අනුන් නිසාවත් පවු නොකරවන්නේය. දරුවෝ නිසාවත් රට රාජ්‍ය ධනය නිසාවත් ඔහු පාපී දෙයකට නොඑළඹෙන්නේය. කොටින් ඔහුට පවිටු දෙයකින් ලැබෙන කිසිම දියුණුවක් අවශ්‍ය නැත.
මේ කාරණේ හොඳට හිතේ දරාගෙන අපි අපේ ජීවිතේ ගත කළොත් පින්වතුනි අපේ ජීවිතේට හැම කල්හි යහපත සැලසෙනවා. ඇතැම් කර්ම තියෙනවා ඒ කර්ම දිරවල දාන්න පුළුවන්. ඇතැම් පාප කර්ම තියෙනවා ඒ පාප කර්ම දිරවලා දාන්න පුළුවන්. ඒ පාප කර්ම දිරවලා දාලා ඒ පාප කර්මයාගේ ගෙවීමෙන් සමහර වෙලාවට යම් පාප කර්මයකින් අපට ලැබෙන්න තියෙන දෙයක් වළක්වගෙන ඉන්නවා නම් ඒ පාප කර්මයේ දිරවලා අවසන් වුණාට පස්සේ ඒ වළක්වගෙන ඉන්න එක නැතුව යනවා. ඊට පස්සේ ඒ ලැබෙනවා. එතකොට කොහොමද පාප කර්මයක් දිරවලා ඉවත් කරන්නේ? බුදුරජාන් වහන්සේ ලස්සනට ගාථාවක් වදාලා. යස්ස පාපං කතං කම්මං කුසලේන පිතියරේ සෝමං ලෝකං පභාසේති අබ්භාමුත්තෝව චන්දිමා. භාග්‍යතුන් වහන්සේ වදාලා යස්ස පාපං කතං කම්මං. කෙනෙක් අතින් කලින් කෙරිච්චි පව්කම් තියෙනවා. ඒ පාප කර්ම කුසලේන පිතියරේ කුසල් බලයෙන් දිරවලා දැම්මොත් එයා මේ ලෝකය එළිය කරන කෙනෙක් වෙනවා කියනවා. හරියට මේ අබ්බා කියලා කිව්වේ මේ වලාකුළු වලට. හඳ වලාකුළු වලින් වැහිලා තියෙන තාක් හඳ බබලන්නේ නැහැ. හැබැයි වලාකුළු ඉවත් වුණාට පස්සේ හඳ බබලෙන්න ගන්නවා. ඒ වගේ තමන්ගේ කුසල් බලයෙන් තමන් කරන පින් වලින් තමන්ගේ යහපත් ජීවිතෙන් උපදින පිනෙන් කෙනෙක් වෙච්චි පාප කර්ම දිරවලා දානවා නම් එයා බබලෙන්න ගන්නවා කියනවා. එතකොට පින්වතුනි අපිට එහෙම යම් වැරදි අඩුපාඩු අපේ සසරේ වෙලා තියෙනවා නම් ඒ වැරදි අඩුපාඩු වලින් අපේ ජීවිතේ මුදවා ගන්නත් අපිට කරන්න තියෙන්නේ මොකක්ද? ඒ කරන්න තියෙන්නේ ජීවිතේ ධාර්මිකව ගත කරන එක. පින්පිරෙන විදිහට ගත කරන එක. ඒ නිසා පින්වතුනි උත්සාහවත් වෙන්න. දැන් මම මේ අද ඔබට කියලා දුන්නේ සුරුචි ජාතකයේ මුල් කරගෙන මේ ධාර්මික බව ගැන යම් තේරුම් ගන්න කාරණාවක් නේ. මේක අබුද්ධෝත්පාද කාලයක සිද්ධ වෙච්ච එකක්. නමුත් මේ වෙනකොට අපි මේ දහම් අසන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකගේ ශාසනේ. එදා සුමේධාව යම් විදිහකට ගුණ පිරුවාද ඊට වඩා දහස් ගුණෙන් 100 ගුණෙන් අද ගුණ පුරන්ට අවකාශය තියෙනවා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකගේ ශාසනය මුණ ගැහිච්ච නිසා. ඒ නිසා පින්වතුනි තමන්ගේ ජීවිතේ කාටවත් වෙනස් කරන්න බැරි විදිහට හොඳට තෙරුවන් සරණ තුල පිහිටුව ගන්න. ඒ තෙරුවන් සරණ තුල පිහිටුවාගෙන ජීවිතේට ගුණ පුරන්ට මේ මහන්සි ගන්න. ජීවිතේ තෙරුවන් සරණ තුල පිහිටුවාගෙන අපි ගුණ පූර්ණේ කරන්ට මේ පටන් ගන්නකොට ඒ අපේ ජීවිතේ වෙනස් වෙන විදිහ හරිම පුදුම සහගතයි. එක අවස්ථාවක ආනන්ද ස්වාමීන් වහන්සේ මහා කරුණික බුදුරජාණන් වහන්සේ සමීපයට පැමිණිලා මෙන්න මෙහෙම ප්‍රශ්නයක් ඇහුවා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ ලෝකේ නොයෙක් සුවඳ වර්ග තියෙනවා ස්වාමීනි. මේ සුවඳ ඇතැම් සුවඳ වර්ග මල් වලින් තමයි හමන්නේ. ඇතැම් සුවඳ වර්ග ස්වාමීනි මුල් වලින් හමනවා. ඇතැම් සුවඳ වර්ග ස්වාමීනි කඳකින් හමනවා. එතකොට ආනන්ද ස්වාමීන් වහන්සේ කිව්වේ මොකද්ද? ස්වාමීනි ඇතැම් සුවඳ ಜಾති තියෙනවා ඒවා මලකින් හමන්නේ. දැන් මල් වලින් හමන සුවඳ කියලා ගත්තොත් එහෙම අපිට කෙලවරක් නැතුව කියන්න පුළුවන් නේ. නොයෙකුත් සුවඳවත් මල් තියෙනවා. ඒ සුවඳ මේ ලෝකයට එන්නේ මලකින්. ස්වාමීනි ඇතැම් සුවඳ තියෙනවා ඒවා මුලින්. දැන් සැවැන්දරා වගේ මුලින් සුවඳ හමන්නේ. ඇතැම් සුවඳ තියෙනවා ඒවා කඳෙන් කියන අරටුවෙන්. අපි ගත්තොත් හඳුන්, රත් හඳුන්, සුදු හඳුන් ආදී ඒවා කඳෙන් හමන්නේ. ආනන්ද ස්වාමීන් වහන්සේ කියනවා ස්වාමීනි ඔය කොච්චර සුවඳ ಜಾති තිබුණත් ස්වාමීනි ඒ සුවඳ හුළඟත් එක්ක එකතු වෙලා හුළඟත් එක්ක හමාගෙන පැතිරලා යනවා මිසක් හුළඟ නැතුව ඒ සුවඳට දුර යන්න බෑ. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ ලෝකේ
සුළඟ නැතත් හමාගෙන යන සුවඳක් තියෙනවද? උඩු හුළඟේත් හමන්නා වූ සුවඳක් තියෙනවද? හුළඟට ප්‍රතිවිරුද්ධ පැත්තට හමාගෙන යන්නට හැකියාව තියෙන සුවඳකුත් තියෙනවද? බුදුරජාන් වහන්සේ වදාලා ආනන්දේ තියෙනවා. ආනන්දය යමෙක් බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි කියලා තෙරුවන් සරණ යනවාද? ඊළඟට ප්‍රාණඝාතයෙන් වළකිමි, සොරකමින් වළකිමි, වැරදි කාමසේවනයෙන් වළකිමි, බොරු කීමෙන් වළකිමි, මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතයෙන් වළකිමි කියලා හොඳට ජීවිතේ සීලයක් තුල පිහිටුව ගන්නවද? තමන් සන්තකදී ලෝභ නැතුව ශ්‍රමණ බ්‍රාහ්මණ ආදීන්ටත් යාචක කාරක ආදීන්ටත් දානේ විදිහට පූජා කරනවාද? ආන්න ඒ තෙරුවන් සරණේ පිහිටි සීලවන්ත දානපති තැනැත්තාගේ ගුණ සුගන්ධය සුළඟත් එක්කත් හමන්නේය. සුළඟ නැතත් හමන්නේය. උඩු සුළඟේත් හමන්නේය. ආනන්දය කොටින්ම ඒ සුගන්ධය දෙවිවරුන්ටත් දැනෙන්නේය. එතකොට දෙවිවරු කතා වෙන්න පටන් ගන්නවා කියනවා දේව සභාවල අසවල් ස්ත්‍රිය අසවල් පුරුෂයා මේ විදිහට ගුණදහම් දියුණු කරන කෙනෙක් යහපත් කෙනෙක් කියලා. ඒ දේශනාවේ තියෙනවා කොටින්ම දෙවියන් නොවන අමනුස්ස කොටසුත්. දෙවිවරු නොවන අමනුස්ස කොටස් පවා ඒ ස්ත්‍රිය ඒ පුරුෂයා ගැන යහපත්ව කතා කරන්න පටන් ගන්නවා කියනවා. ඒ මොකද එයාගේ ජීවිතේ ගුණ සම්පන්න නිසා. ඒ නිසා පින්වතුනි අපිට මේ දුර්ලභ මනුස්ස ජීවිතයක් මුණ ගැහුණු ජීවිතේ ඒ දුර්ලභ මනුස්ස ජීවිතය තුළ අපට ලැබිච්චි මහානීය සම්පත තමයි තෙරුවන් සරණ යාමට ලැබීම සහ ඒ තෙරුවන් සරණ ගැන අපට කියා දෙන මේ උතුම් ශ්‍රී සද්ධර්මයේ මුණ ගැසීම. මේ ධර්මයේ තුල පිහිටා අපට ගොඩාක් අපේ ජීවිතේ ගුණවත් කරගන්න පුළුවන්. අපට ගොඩාක් අපේ ජීවිතේ ධාර්මික කරගන්න පුළුවන්. ඒ නිසා පින්වතුන්ලා උත්සාහවත් වෙන්න. මේ ජීවිතය තුල අපට නොලැබිච්ච ගොඩාක් දේ තියෙන්න පුළුවන්. හැබැයි නොලැබිච්ච කොච්චර දේ තිබුණත් පින්වතුනි අපට අමිල දෙයක් ලැබුණා. අපට වචනින් ප්‍රමාණ කරන්න බැරි දෙයක් වචනයෙන් වටිනාකම ප්‍රමාණය කරන්න බැරි දෙයක් අපට ලැබුණා. ඒ ලැබිච්ච දේ තමයි බුද්ධ ශාසනය. කල්යාණ මිත්‍ර සම්පත්තිය. ඒ බුද්ධ ශාසනයේ කල්යාණ මිත්‍ර සම්පත්තිය තුල පිහිටා අපි අපේ ජීවිතේ ගුණවත් කරගන්න මහන්සි ගත්තොත් ඒ ගුණ ටිකෙන් ටික පූර්ණේ වෙනකොට අපි පිනෙන් පිරෙනකොට අපි කුසලයෙන් පිරෙනකොට සමහරට අපට කර්ම දෝෂ නිසා යම් නොලැබීම් තිබුණා නම් ඒවා දුරු වෙලා අපේ ජීවිත සැපවත් වේවි. අපේ ජීවිතයේ සැපේ පිණිස අපිට හැබෑවටම උපකාර කරන යහපත් බලවේගත් අපිත් එක්ක ඒක රාශී වෙයි. ඒ නිසා අපිට ඊටාම කෙටි කාලයක් මේ මනුස්ස ජීවිතය ගත කරන්න තියෙන්නේ. ඒ කෙටි කාලය ඇතුලේ පින්වතුන්ලා ගොඩාක් ගුණවත් විදිහට තමන්ගේ ජීවිතේ හදාගන්න මහන්සි ගන්න. කොයි විදිහටද පින්වතුනි අපි අපේ ජීවිතේ ගුණවත් කරගන්න ඕන? අපි අපේ ජීවිතය ගැන ආපස්සට හැරිලා බලනකොට අපිටම අපේ ජීවිතය ගැන හිතෙන්දී අපේ ඇස් දෙකට සතුටු කඳුලක් එනවා නම් අනේ මං ගත කරපු ජීවිතේ මම මේ විදිහට ගත කරේ මම මෙහෙම ගුණවත්ව ජීවත් වෙච්ච කෙනෙක් කියලා අපිටම අපි දිහා හැරිලා බලද්දී අපි ජීවත් වෙච්ච විදිහ අපි පින් කරපු විදිහ අපි කුසල් කරපු විදිහ අපි යුතුයකම් වගකීම් ඉටු කරපු විදිහ මතක් වෙනකොට අපිටම අපි ගැන ඇස් වලට සතුටු කඳුලක් එනවා නම් ආන් ඒ වගේ ජීවිතයක් උපදව ගන්නට මහන්සි ගන්න. පින්වතුන් හැම දිනාට ඒ බඳු සොඳුරු ජීවිතයක් ධාර්මික ජීවිතයක් සැපයෙන් පිරුණු ජීවිතයක් උපදව ගන්නට වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. මේ ධර්ම දේශනාවෙන් ජනිත සියලු පුණ්‍ය ධර්මයෝ සක්දෙව් රජුන් ප්‍රධාන
සදෙව්ලෝකවාසී සියලු දෙවියෝ සාදරයෙන් සතුටින් අනුමෝදන් වෙත්වා. ඒ පින් අනුමෝදන් වන සියලු දෙවිවරු අප හැම දිනාට දෙවියන්ගේ ආශිර්වාදය උපකාරය නොඅඩුවම සලසා දෙත්වා. දෙවියෝද සංසාර දුකින් අත මිදෙත්වා. සාදු සාදු සාදු. රැස් කරගන්ට යෙදුනා වූ සියලුම පුණ්‍ය ධර්මයන් මාගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අනුමෝදන්ව පින්වත් ලොකු ස්වාමීන් වහන්සේන් දුක් වෙත්වා, නිරෝග වෙත්වා, දීර්ඝායුෂ ලබත්වා. මේ ගෞතම බුද්ධ ශාසනය තුලම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කර ගනිත්වා. සාදු සාදු සාදු. රැස් කරගන්ට යෙදුනා වූ සියලුම පුණ්‍ය ධර්මයෝ අද දවසේ මේ උතුම් ධර්ම දේශනාවේ දායකත්වයේ දරන ඒ පින්වතුන්ලාගේ නමින් මිය පරලෝ යන්ට යෙදුණු සියලු ඥාතීන්ට හිත මිත්‍රාදීන්ට අනුමෝදන් වෙත්වා. ඔබ අප හැමදෙනාගේ නමින් මියගිය ඥාතීන්ටත් පින් අනුමෝදන්ව ඥාතීන්ගේ පරලෝ ජීවිතේ අපගේ මේ පුණ්‍යානුමෝදනාවෙන් සැපයට පත්වෙත්වා කියන අදහසින් ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස් කළා වූ සියලුම පුණ්‍ය ධර්මයෝ දෙසැම්බර් මාස 17 වන දිනට උපන්දිනය යෙදී තිබෙන පින්වත් තිස්ස දබරේරා පියාණන්ට සහ ශ්‍යාමලී කපුරු බණ්ඩාර මෑණියන්ට අනුමෝදන්ව ඒ ආදරණීය දෙමාපියන්ට කායික මානසික සැප සැහැල්ලුව නිදුක් නිරෝග සුවය පිණිස මේ උතුම් ධර්ම දානමය පින හේතු වේවා. තෙරුවනේ ආශිර්වාදයේ දෙවියන්ගේ ආශිර්වාදයේ ලැබී සුවසේ පින් දහම් රැස් කර ගන්නටත් මේ ගෞතම ශාසනය තුල ධර්මාවබෝධ කරන්නටත් ලැබේවා. සාදු සාදු සාදු. ඒ වගේම මේ රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයන්ගේ ආශිර්වාදයෙන් සියලු දෙවි දේවතාවුන් වහන්සේලාගේ උපකාරයෙන් උතුම් රත්නත්‍රයේ ආශිර්වාදයෙන් පින්වත් ඩිනාලි දබරේරා සහ නුවන්ද සිල්වා යන දෙපළට පින්වන්ත දරු සම්පතක් ලබන්නට වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. අද දවසේ ධර්ම දේශනාවේ දායකත්වයේ දරනු ලබන්නේ පින්වත් ඩිනාලි දබරේරා, ඩයාන් දබරේරා, නුවන්ද සිල්වා යන පින්වතුන් විසින්. ඒ පින්වතුන්ටත් ඒ අයගේ පවුල්වල සෑම සියලු දෙනාටත් මේ සියලු පුණ්‍ය ධර්මය අනුමෝදන් වෙත්වා. ශ්‍රද්ධා මාසික ධර්මදාන සමාජික සමාජිකාවන්ට සහ ශ්‍රද්ධා කාර්ය මණ්ඩලය හැම දිනාට පින් අනුමෝදන් වෙත්වා. සුපින්නත් ඔබටත් මේ සියලු පුණ්‍ය ධර්මයන් අනුමෝදන්ව සියලු දෙනාට සියලු යහපත සැලසේවා, අභිවෘද්ධිම වේවා. මේ ගෞතම බුද්ධ ශාසනය තුල චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට හැම දිනාට වාසනාව ලැබෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.